අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. දැන් මේ දින කිහිපය පිළිබඳව කතා කරනකොට අපි දකිනවා විශේෂයෙන්ම දැන් විදුලිය සම්බන්ධයෙන් තියෙන අර්බුද ටිකක් අකාමකා ගිහිල්ලා ඒකට හේතුව වර්ෂාපතනයේ දිගින් දිගටම ලැබෙනවා. හැබැයි බොහෝ කාලවලදී අපිට අහන්න දකින්න ලැබෙන කාරණාව මේ බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් ගත්තහම රටක් විදිහට රජයක් විදිහට අපිට ස්ථිර ප්‍රතිපත්තියක් තිබ්බද අතීතේ ඉඳන් බොහෝ වෙලාවට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. හැබැයි බලශක්ති හිඟය පිළිබඳව සෑම අවස්ථාවකදීම කතා බහ කරනවා වැඩි. මේ නිසාම ලොකු හඬක් නැගෙනවා පුනර්ජනනීය බලශක්තියට වැඩි ඉඩකඩක් දෙන්න ඕනේ, අවස්ථාවක් දෙන්න ඕනේ. දැන් ලෝකයේ ගමන් කරන අලුත් ප්‍රවණතාවය එයයි. ඉතින් මේ නිසා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් විශේෂ අමාත්‍යාංශයක් පිහිටුවන්නට අධිකරු ජනාධිපතිතුමන් කටයුතු කළා. දැන් පුනර්ජනනීය බලශක්තිය ඉදිරි ගමන් මඟ කොහොමද අපි දැක්ක පහුගිය සතියාන්ත පුවත්පත්වලත් විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබ්බ. හැබැයි මේ පළවෙන කතාවලට පිළිතුරු සපයන්නට ඕනේ වගකිවිය යුතු රජයක් විදිහට. ඒ නිසාම අපි අද දවසේ 7 වෙනි පැය මැදිරියට එකතු කරගත්තා. සූර්ය බල සුළං විදුලි චලන සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් දුමින්ද දිසානායක මහත්මයා සුබ දැසනක් ඔබතුමන්ට. දුමින්ද දිසානායක මහත්මයා වගේම අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සුලක්ෂණ ජයවර්ධන මහත්මයා සුබ දැසනක් ඔබතුමන්ට. ඔබ දෙපළටම සුබ දැසනක් කියන ගමන්ම මේ ආරම්භයක් විදිහට දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යතුමා මේ දැන් ඔබතුමාගෙන් අහන්න හිතුණ දැන් පහුගිය සතියන්ත පුවත්පතක අපි දැක්ක විශේෂින් ලිපියක් පළ වෙලා තියෙනවා මේ දැන් මේ වෙනකොට මෙගාවොට් 190ක පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම යට ගහලා කියලා. මොකක්ද ඇත්ත නැත්ද? මොකක්ද ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවද? නජිත් ඇත්තටම අපි තාමත් සතුටු වෙනවා මොකද තාමත් ජනප්‍රිය පුවත්පතක් වෙන ලංකාදීප පුවත්පතේ තමයි මේක පළ වුණේ. මම හිතන්නේ එතුමලා ඒ කිව්ව කාරණේ පිළිබඳව අපි සතුටු වෙන එක දෙයක් තියෙනවා. මොකද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හැමෝටම යම් අවධානයක් තියෙනවා කියන එක ගැන. හැබැයි ඒ අවධානම සහ අවධානය හරි පැත්තට නැතිවීම පිළිබඳවත් අපේ යම් අසතුටක් තියෙනවා. මොකද අපි අමාත්‍යාංශයක් විදිහට අද අපි කතා බහ කරන්නේ නජිත් 2030 වෙනකොට රටේ බලශක්තිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් නිපදවා ගැනීමට තමයි අපේ සැලැස්ම හදන්නේ. ඉතින් එතනදී අපිට මෙගාවොට් 190ක්ද 150ක්ද කියන කාරණයට වඩා අපි අවශ්‍ය සැලැස්මක් හදාගන්න 2030 වෙනකොට වසරින් වසර අපි කොහොමද මේ පුනර්ජනනීය බලශක්තිය එකතු කරන්නේ? මම හිතන්නේ අපි ගත්තොත් එහෙම අපි මේ වගේ පොතක් හදලා තියෙනවා. කොහොමද අපි පුනර්ජනනීය බලශක්තිය 2030 වෙනකොට වසරින් වසර මොන ප්‍රභවයන් වලින්ද කොහොමද අපි මේවා නිෂ්පාදනය කරන්න කියන කාරණා. ඉතින් ඒ කාරණේදී අපට පුංචි කාරණා පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවට වඩා අපිට අවශ්‍යයි මේ විශාල චිත්‍රය සඳහා කොහොමද අපි සැලසුම් හදන්නේ කියන එක. ඒත් එක්කම තවත් එක් කාරණයක් මතක් කරනවා ජින්. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනකොට එතුමා ජනාධිපති වෙන්න කලින් කතා කරපු කාරණා ටිකක් තියෙනවා. මොනවද ඒ? එතුමා කතා කරා සිස්ටම් චේන්ජ් එකක් ගැන. අපේ රට ඉස්සරහට ගෙන යන්න බැරි මේ හරියාකාර රටකට වැඩපිළිවෙලක් නැති නිසා. රටේ ජනතාවගෙත් ඉල්ලීමුනේ ඒක. රටේ ජනතාව ඉල්ලීමුනේ ඒක. එහෙමනම් මම අමාත්‍යවරයා විදිහට මගේ ප්‍රධාන තියෙන වගකීම තමයි මෙන්න මේ තියෙන අපේ අමාත්‍යාංශයට. මොකද මට රට ක්‍රමවේද හදන්න බෑනේ. අපේ අමාත්‍යාංශය තුල මෙන්න මේ කියන ක්‍රමවේදය හැදීම තමයි මගේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇමතිවරයා මාරු වෙනකොට ආණ්ඩු මාරු වෙනකොට මේ ක්‍රමවේදයන් වෙනස් නොවන සිරසාර ක්‍රමවේදයක් මගේ අමාත්‍යාංශය යටතේ දෙන ආයතන වලට සැකසීම තමයි මගේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. ඒත් එක්ක තමයි අපේ සමස්ත සැලසුම අපේ හැදෙන්නේ කොහොමද අපේ 2030 වෙනකොට මේ තැනට අපි යන්නේ කියන කාරණාව. ඒ නිසා මම ආරම්භයක් විදිහට මේ ටික කියන්නම්. ඊට පස්සේ ඔබතුමාට ඊතුරු කාරණා ටික අහන්න පුළුවන්කම තියෙනවා. අපි කැමති බොහොම කැමැත්තෙන් මේ 190 ගැනත් කතා කරන්න. ඇයි මේ 190ට මෙහෙම උනේ කියන එක. ඔය අතර මේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් අපිත් එක්ක ඉන්න සුලක්ෂණ ජයවර්ධන මහත්මයා දැන් රටක් විදිහට අපේ රටේ බලශක්ති අවශ්‍යතාව කොයි වගේද? සාමාන්‍යයෙන් පුනර්ජනනීය බලශක්ති දායකත්වයේ කොයි වගේද? දැන් ලෝකෙම අපි දන්නවා ගමන් කරන්නේ පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් බොහෝ රටවල් ඒ සඳහා පෙළ ගැහෙන අපේ රටේ තත්ත්වය කොහොමද?
ඊටමත් වැදගත් කාරණාවක් තමයි අද දිනේ අපි සාකච්ඡා කරන්න විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රය අපේ රටේ දේශීය බලශක්ති ප්‍රභවයන් පුනර්ජනනීය බලශක්තිය කෙසේද අපි මේ අපේ පද්ධතිය අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා යොදාගන්නේ. ඔබතුමා විශේෂයෙන් මතක් කරා ලෝකේ නැඹුරුතාවය එහෙම නැත්නම් නැමියාවක් තිබෙන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යන්න. අපි මේ ඉන්නේ අපි කියන්නේ ට්‍රාන්සිෂන් අවධියක. ඒ කියන්නේ අපි පරිවර්තනයේ මෙමින් පවතින අවධියක ඉන්නේ. ඉතින් මෙතනදී අපි සැලසුම් නිසි ආකාරයට සකස් කරගෙන කටයුතු කළ යුතුයි. මොකද අපේ දේශීය බලශක්ති ප්‍රභවයන් නිසි අයුරින් පද්ධතිය ලබා ගත යුතුයි. වැඩි වශයෙන් ලබා ගත යුතුයි. රජයේ ඉලක්කය වෙලා තිබෙන්නේ 2030 වර්ෂය වෙන විට පවතින විදුලි බල අවශ්‍යතාවයේ 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් පද්ධතියට එකතු කර ගැනීම. ඒ ඉලක්කයට ඉලක්ක සහගත වැඩපිළිවෙලක තමයි මේ වන විට රජය සහ අපේ ආයතන කටයුතු කරමින් පවතින්නේ. ඉතින් පද්ධති අවශ්‍යතාවයන් සැලකුවොත් අපි අපේ විදුලි අවශ්‍යතාවය පිළිබඳව තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ. මොකද අපේ ප්‍රයිමරි නේ එහෙම නැත්නම් ප්‍රාථමික බලශක්තියින් පිළිබඳව කතා කරොත් එහෙම අපි 50%කට 60කට ආසන්න ප්‍රමාණයක් සපයාගන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින්. නමුත් විදුලි අවශ්‍යතාවයට ආවහම විදුලි අවශ්‍යතාවය ඊට වඩා වෙනස්. දැන් පසුගිය 2020 වර්ෂයේ වගේ සැලකුවොත් එහෙම පුනර්ජනනීය බලශක්ති දායකත්වය 37කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ විශාල පරිමාණ ජල විදුලි බලාගාරات ඇතුළුව. අපේ පද්ධතියේ අවශ්‍යතාවය සැලකුවොත් විදුලි අවශ්‍යතාවය සාමාන්‍යයෙන් වර්ෂයකට ගිගාවට් පැය 16000කට ආසන්න ප්‍රමාණයක්. පසුගිය වර්ෂයේ සැලකුවොත් ගිගාවට් පැය 15714ක්. මේ අවශ්‍යතාවයෙන් තමයි මම පැහැදිලි කළේ 37කට ආසන්න ප්‍රමාණය පුනර්ජනනීය බලශක්තිය වලින් දායක වුණා කියලා. ඉතින් මෙතනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් 2030 වර්ෂය වෙන විට තව යන්න තියෙන්නේ බොහෝ දුරක් යන්න තියෙනවා. නමුත් බලශක්ති විදිහට සැලකුවොත් එහෙම මොන වගේ ප්‍රමාණයක් යන්න තියෙනවද කියන කාරණාව මතක් කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ පද්ධතියේ අවශ්‍යතාවයන් සැලකුවොත් අපි සාමාන්‍යයෙන් අපේ පුරවකථනයන් තියෙන්නේ 105කට ආසන්න ප්‍රමාණයෙන් වාර්ෂිකව විදුලි අවශ්‍යතාවය ඉහළ යනවා කියන කාරණාව. රටේ පවතින සංවර්ධනයන්, ඒ වගේම ජනතාවගේ ජීවන පැවතුම් වල වෙනස්කම්, ජනතාවගේ අවශ්‍යතාවයන්ගේ වෙනස්කම්. ඉතින් මේ කාරණා එක්ක 105කට ආසන්න ප්‍රමාණයකින් පද්ධතිය අවශ්‍යතාවය වැඩි වෙනවා. 2030 වර්ෂයේ සැලකුවොත් දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ 16000කට ආසන්න ගිගාවට් පැය ප්‍රමාණය අපිට වැඩි කරගන්න වෙනවා 30000කට විතර. ගිගාවට් පැය 30000ක විතර අවශ්‍යතාවයක් දැන් පුරවකථනය කරන මේ සමහර වෙනස් වෙන්න පුළුවන්. මොකද ඉදිරියේදී ඇතිවන සංවර්ධන කටයුතු, ඒ වගේම අනිකුත් ක්‍රියාදාමයන් තුළ ඇතිවන තත්ත්වයන් තුළ මේ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට පුරවකථනය කරලා තියෙන්නේ අපි 30000ක විතර අවශ්‍යතාවයක්, ගිගාවට් පැය 30000ක විතර විදුලි අවශ්‍යතාවය පද්ධතිය ඇති වෙයි කියලා. ඉතින් ඒ කාරණාව සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි මේ සැලසුම් සකස් කරලා තින්නේ. අපේ අමාත්‍යතුමා පෙන්වුවා වගේ අපි සකස් කරලා තියෙන ක්‍රියාකාරී සැලසුම් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා යන ගමනක අවශ්‍ය රාමුව සකස් කරනවා. හොඳයි. ඒතර මේ දැන් දැනට බලශක්ති උත්පාදනය ගත්තාම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කොයි වගේ පසුබිමකද තියෙන, විශේෂයෙන්ම කොයි වගේ ප්‍රතිශතයන්ද වාර්තා කරන්නේ? අපිට දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේම වාර්ෂික අවශ්‍යතාවය සැලකුවොත් අපිට ළඟම වර්ෂයේ තියෙන 2020 වර්ෂය. ඒ වර්ෂයේදී 37ක අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගත්තේ පුනර්ජනනීය බලශක්තිය. නමුත් දැන් අද දිනේ ඊයේ දිනේ සැලකුවොත් අද දිනේ තාම අපිට දත්තයක් නැහැ. ඊයේ දිනේ සැලකුවොත් පද්ධතියේ අවශ්‍යතාවය 50%කට වඩා වැඩි ප්‍රමාණයක දායකත්වය දක්වලා තියෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්. මොකද මේ දවස්වල සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනය තියෙනවා. ජල විදුලි නිෂ්පාදනය සඳහා උපයෝග කරගන්න ප්‍රධාන ජලාශ වලට සැලකිය යුතු ජල ප්‍රවාහයක් එකතු වෙනවා. ඉතින් මේ කාරණා එක්ක අපිට ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමින් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඊයේ දිනේ සැලකුවොත් 50%කට වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය වලින් පද්ධතියට එකතු වෙලා. නමුත් වාර්ෂික තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි දැන් 2020 වර්ෂයේ සැලකුවොත් 37ක් වෙනකොට දැන් අද දිනේ හෝ ඊයේ දිනේ සැලකුවොත් 50කට වැඩි දායකත්වයක් දක්වලා තියෙනවා. නමුත් අපි දන්නවා අපේ සාමාන්‍යයෙන් වර්ෂයක ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ කාල සීමාව තුළ ලැබෙන වර්ෂාපතනය අඩුයි. ඉතින් ඒ කාලය තුළ වැඩි වශයෙන් විදුලි ජනනය කරන්නේ තාප බලාගාර වලින්. ඉතින් සමස්තයක් විදිහට වර්ෂයකට අපි කොච්චරද කියන එක ගණනය කරන්නේ අපි වර්ෂය අවසානයේදී. හොඳ. ඔය අතර එමතුමා දැන් මේ රටක් විදිහට අපි දකිනවා, විශේෂයෙන්ම දැන් ලෝකීය අනිත් රටවල් ගත්තාම පුනර්ජනනීය බලශක්තියට බොහෝ සෙයින් යොමු වෙලා ඉන්නවා. නමුත් රටක් විදිහට අපි පරක්කු නම් ඇයි අපි පරක්කු වෙන්න හේතුව මෙච්චර ප්‍රමාද වෙලා දැන් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි අවධානයක් ලක් වෙන්නේ? දැන් ඔබතුමන්ගේ අමාත්‍යාංශයේ මේ විශේෂපතයත් එක්ක සූර්ය බල සුළං හා විදුලි ජනන සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යාංශය, ඔබතුමාගේ අමාත්‍යාංශය දැන් මෙවැනි අමාත්‍යාංශ බිහි වෙන්නේ මෙච්චර කාලයක් ගිහිල්ලා නම් අපි පරක්කුද? මොකද්ද හේතුව?
ඇත්තටම පරක්කුද කියලා අහුවාම පරක්කුද කියලාත් හිතනවා. හැබැයි ඉතින් මේ පිළිබඳව ගත්තොත් නජිත් අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කතා බහ කරන්නේ දැන් මෙතුමලා හැම මම හිතන්නේ 2008 10 විතර ඉඳලා 7 8 විතර තමයි කතා බහ කරන්නේ. හැබැයි මේ වෙලාවේ තමයි මේකට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ සුනීති බලශක්තිය අධිකාරිය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ආයතන හැදුනා, කතා බහ කරා, වැඩපිළිවෙළ තිබුණා. හැම සියල්ලම යට වෙලා තිබුණේ. හැම එක වෙනම අමාත්‍යාංශයක් විදිහට අලුතෙන් ස්ථාපිත කිරීමත් එක්ක තමයි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි කතා බහකට ලක් වෙන්නේ. ඉතින් එතනදී ඔබතුමා කිව්වා වගේ මේක යට ගිහිල්ලා තිබුණද, අමතක වෙලා තිබුණද, පරක්කුද කියන කාරණේදී ඔය සේරම ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද අපි සතුටු වෙන්න ඕනේ මොන දේ වුණත්. අපි දැන් අපිට අත්වරද්දක් වුණා කියන්නකො, පරක්කුවක් වුණා කියන්නකො. හැබැයි නිවැරදි වෙලා තිබීම ගැන රටක් සතුටු වෙන්න ඕනකම තියෙන. මොකද ලෝකෙම අද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කතා බහ කරනකොට අපිත් දැන් ඒ ගමනේ කොටස්කරු බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ 2030 වෙනකොට 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලි උත්පාදනය කියන ඉලක්කය ගත්තොත් එහෙම අපි ලෝකයේ බොහෝ රටවල් වලට වඩා බොහෝ ඉදිරියෙන් අපි ඉන්නවා. සමහර රටවල් මෙන්න මේ කියන ඉලක්ක තාමත් සකස් කරලා නැහැ. හැබැයි අපට පුළුවන්කම ලැබිලා තියෙනවා එවැනි ඉලක්කයක් එක්ක අලුත් ගමනක් යන්න. හොඳ. ඔයතරම තුමා මේ විශේෂ ප්‍රශ්නයක් අහන්න තුනා. ඒ තමයි මේ දැන් අපි දකිනවා ඔබතුමන්ට ලැබිච්ච අමාත්‍යාංශය බොහොම අලුත් අමාත්‍යාංශයක්, අලුත් විෂයපතයක් ලෝකයේ නව තාක්ෂණය හොයාගෙන යන්න ඕනේ. හැබැයි මේ දේවල් කරන අතරදී දැන් අපි දකින ඕනම කෙනෙක්ට චෝදනා එල්ල වෙනවා. හැබැයි චෝදනා වලට පිළිතුරු දෙන්න අපි දකින දැන් ඔබතුමන්ට චෝදනා එල්ලුනහම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මොකද්ද හේතුව? ඇයි මෙහෙම මේ දැන් අපි පසුගිය දවස්වල දැක්ක ජාතික පුවත්පත්වල පවා මේ ගැන පළවෙලා තිබෙ ආරම්භයේදී කතා කරපු කාරණාව මේ මෙගාවොට් 190ක පුනර්ජනනීය විදුලි බලශක්ති ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවුම මේ ටෙන්ඩර් කැඳවීම අටගහලා කියලා විවිධ චෝදනා එල්ල වෙනවා. ඇයි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ? ප්‍රධානම හේතුව නජිත් අද ලංකාවේ මාධ්‍ය හැසිරීම පිළිබඳව මට එච්චරම සතුටක් නැහැ. මොකද ඔබතුමා දකිනවා සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් මයික් 4-5ක් තියාගෙන මොකක් හරි ප්‍රකාශයක් කරනවා. හැබැයි ඒක හරිද දන්නෙත් නැහැ, වැරද්ද දන්නෙත් නැහැ. රැයට නිවුස් එකේ පෙන්නනවා. රැයටත් ජනතාව බලනවා. හෙට උදේට පත්‍රය ගත්තාම පත්‍රෙත් මේක පොල් ගෙඩියක් උරෙන් ලියනවා. මේකත් කියවනවා. වාහනේ යන කෙනා, ගෙදර ඉන්න කෙනා මේක අහගන්නවා. ඊට පස්සේ මේ රටේ මතවාදය වෙන්නේ ඒක. හැබැයි මේ කාරණාවද අපි සිද්ධ කළ යුත්තේ. දැන් අමතුරු විදිහට මට මේ විදිහට මේවට උත්තර දෙනවට වඩා වැඩ ගොඩාක් වැඩ තියෙනවානේ. මේ සැලැස්ම හදාගන්න එක, මේක ක්‍රියාත්මක කරන එක. මොකද අපි ගිගාවෝට් පැය 21000ක් පිළිබඳව සැලැස්මක් හදාගෙන ඒ වෙනුවෙන් ගිය මාසේ මම හිතන්නේ 24 වෙනිදා අපි 24 වෙනිදා අපි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරලා අලුතෙන් යෝජනා ගේන්න අද වෙනකොට සියලු පත්‍රවල බොහෝ පත්‍රවල ඇඩ්වර්ටයිස්මන්ට් එක පළ වෙනවා. ඉතින් මේ වගේ අපි සැලැස්මක් එක්ක යනකොට මේ වගේ පුංචි කාරණාත් එක්ක හැපි ඉන්නවට වඩා මට විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒත් එක්කම අපි මාධ්‍යනුත් අපි ඉල්ලීමක් කරනවා. දැන් මම හිතන්නේ සියලු මාධ්‍යෙන් මේක කාටවත් චෝදනාවක් නෙමෙයි. හැබැයි දැන් හරි දෙයට වටිනාකමක් ලැබුණොත් කියන්නකො. දැන් මම අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරපුවාම ගිය මාසේ 24 වෙනිදා කී දෙනෙක් මේක ගත්තද? කී දෙනෙක් මේකට ප්‍රචාරයක් දුන්නද? අපි 2030 වෙනකොට පුනර්ජනනීය බලශක්තියෙන් 70%ක් අපි පුනර්ජනනීය බලශක්තිය මගින් නිෂ්පාදනය කරන්න යන සැලැස්මදී අපේ ප්‍රධාන වැඩසටහනක් විදියට සියලුම ආයෝජකයන්ට, දේශීය විදේශීය ආයෝජකයන්ට අවස්ථාව උදා කරලා දුන්නාම මේ වගේම ප්‍රචාරයක් කවුරුත් ලබා දුන්නද? හොඳ දෙයට නෑ. හැබැයි කවුරු හරි කෙනෙක් ඇත්ත හෝ බොරුවට මඩක් හෝ චෝදනාවක් එල්ල කරොත් මේ චෝදනාවලට තමයි වැඩි මීඩ කඩක් තියෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා හොඳ දෙයටත් මේ වගේම දෙන්න කියලා. හැබැයි ඔබතුමා දැන් එල්ල වෙන චෝදනාවලට පිළිතුරු ලබා නොදුන්නොත් ඒවා සමාජගත වෙනවා වැඩිින. දැන් වැරදි විදිහටම සමාජගත වෙන්නේ. ඔබතුමන්ට නිර්දෝෂී වෙන්න හැකියාවක් වෙලා තියෙන මම නිර්දෝෂී වෙනවද නැද්ද කියන එකට වඩා මේ concept එක අපි පිළිගන්නවද? මේ මඩක් ගහපුවාම වැඩේ නවත්තන, එහෙම නැත්නම් මඩක් ගැහුවාම උත්තර දිදින්න මේක අපි ඉස්සරහට ගෙනියනවද? මේක පරාජය කරනවද? මම ඉන්නේ මේක පරාජය කරන්න ඕන කියන තැනේ. මොකද අපිට අලුත් ගමනක් නම් අපි යන්නේ. ඊට වඩා අපි බරපතල දෙයක් ගැන අපි කල්පනා කරන්නේ මේ පුංචි දේවල් වලට උත්තර දෙන්නයි හැප්පෙන්නයි ගියපුවාම අපිට වැඩක් කරන්න කාලයක් නැති වෙනවා. දැන් ඔබතුමා බලන්න
දැන් අපි මේ කතා කරන්නේ මෙගාවොට් 190ක් ගැනනේ. ඔව්. දැන් අපි මේ ක්‍රමවේදය පිළිබඳව අපි සාකච්ඡා කරොත් එහෙම දැන් පහුගිය කාලේ එතකොට මම අමාත්‍යාංශ නෑ මෙතුමලා හිටියා 2017 දී 2018 දී අපි මෙගාවොට් 60ක් අපි ටෙන්ඩර් කරනවා. 2018 දී අපි නැවත වතාවක් මෙගාවොට් 90ක් අපි ටෙන්ඩර් කරනවා. ඊළඟ 2021 දී මෙගාවොට් අපි 72ක් 150 අපි 150ක් අපි ටෙන්ඩර් කරනවා. ඊළඟට අපි 2021 දී කිලෝවොට් 100 බැගින් අපි බලාගාර 840කට අපි ටෙන්ඩර් කරනවා. මේ වගේ ප්‍රගතිය ගත්තොත් එහෙම අපි නිතාමත් පහළ තැනක. දැන් 2017 මෙගාවොට් 60ක් අපි ටෙන්ඩර් කරපු එකෙන් අපිට ටෙන්ඩර් අවෝඩ් කරන්න ලැබෙන්නේ 35යි. ඒ 35න් දැනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 28යි. මෙගාවොට් 28යි. හරි? කියන්නේ 35න්. තව 7ක් ඒත් ඉස්සරහට තමයි මේ අපි කතා කරන්නේ 2021 නේ. අවුරුදු කීයක්ද? අවුරුදු 4ක්. 2018 ගත්තාම 70ක් අපි 90ක් අපි ටෙන්ඩර් කරපුවාම 70යි අපි ටෙන්ඩර් අවෝඩ් කරන්නේ. ඒකෙන් දැනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මෙගාවොට් 12යි. ඒ කියන්නේ කීයද? මෙගාවොට් 70න් 12යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ අවුරුදු 4ක් ගත වෙලා. 2021 අපි මෙගාවොට් 150ක් ටෙන්ඩර් කරපුවාම ටෙන්ඩර් අවෝඩ් කරන්න හම්බෙලා තියෙන්නේ 72යි. ඒ 72න් අපිට මේ වෙනකොට අපිත් සමග සුනිත් බලශක්ති අධිකාරියත් එක්ක ලියාපදිංචි වෙලා තියෙන්නේ තාම මෙගාවොට් 1කට විතරයි. ඒ වගේම කිලෝවොට් 100 බැගින් බලාගාර අපි 840ක් අපිට ටෙන්ඩර් කරපුවාම මේකෙන් අපිට අවෝඩ් ගන්න හම්බෙලා තියෙන්නේ 135යි. එහෙමනම් මම අහන්න අජිත් මගේ කාර්යය වෙන්න ඕනේ ටෙන්ඩර් කර ගිහිල්ලා මෙන්න මම ටෙන්ඩර් කරා. එන්න ටිකට මම දන්නේ නැහැ. මේකද මගේ උත්තරේ වෙන්න ඕනේ. මම මේ අමාත්‍යාංශ අමාත්‍යවරයා විදියට මගේ වගකීම වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය හරියට මේ ජාතික බලපත්‍රයට එකතු කිරීමද නැත්නම් දුමින් දොන්න වැඩේ කරා. හැබැයි මිනිස්සු අරගෙන නැහැ. දැන් මේකෙන් ගත්තාම අපි දන්නවා මේ ටෙන්ඩර් කිරීම වලින් 50%ක්වත් අපි අවසාන ටෙන්ඩර් එක ගත්තොත් එහෙම කිලෝවොට් 100 බැගින් අපි බලාගාර 840කට දානවා. ඒ 840න් එන්නේ අවෝඩ් ගන්න වෙන්නේ අපිට 135යි. මේ 100ට ප්‍රමාණය කොච්චරද? එහෙමනම් මගේ වගකීම වෙන්න ඕනේ ඇමතුමා බොහොම හොඳයි. මෙන්න ටෙන්ඩර් කරා. හැබැයි ටෙන්ඩර් කරුණ ඇවිල්ලා නැහැ. ඒත් අවසානයේ අපිට ඉලක්කයට යන්න පුළුවන්ද? එහෙමනම් මම අර මුලින් කිව්වා වගේ නජිත් මගේ වගකීම වෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන මේ ක්‍රමවේදයන් වල තියෙන අඩුලුහුඩුකම් අඩුපාඩුකම් ටික අපි නැති කරන එක නේද මගේ වගකීම වෙන්න ඕනකම තියෙන්නේ. එහෙමනම් ඔබතුමා කියන විදිහට මම මේ පුංචි දෙයකට උත්තර දෙදී මම දඟලනවද? මෙන්න මේ ක්‍රමවේදය වෙනස් කරන්න මේකට අවශ්‍ය කරන සැලැස්ම හදලා ආයතන ඇතුළේ තියෙන වෙන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයන්ගේ වෙන්න පුළුවන්. මේ ටික අපි එකතු කරලා අලුත් ක්‍රමවේදයක්, හරි ක්‍රමවේදයක්, ශක්තිමත් ක්‍රමවේදයක් හදන එක තමයි මගේ වගකීම වෙන්නේ. අද අපි මේ වෙනකොට අපි අලුතෙන් හදලා තියෙන සැලැස්ම අනුව අවුරුද්දක් ඇතුළත මේ ප්ලාන්ට් එක ගහන්න ඕනේ. ඒ වගේම රෙජිස්ට්‍රේෂන් එක අපි වෙනස් කරලා තියෙනවා. මේ සියල්ලම අපි වෙනස් කරලා තියෙනවා. හොඳ. ඒ තමයි එතුමන්ගේ අදහස් දැක්වීම විශේෂම දැන් එල්ල වෙන චෝදනාවලට පිළිතුරු සැපීමේ වගකීම එතුමාට තියෙනවා සහ දැන් එතුමා වැඩක් කරලා පෙන්නලා තියෙනවා සහ හරියාකාරව ඒ කටයුත්ත ඉටු කරන්න ඕන කියන කාරණාව තමයි රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කළේ. අපි සූදානම් තව බොහෝ දේ කතා කරන රටක් විදිහට ප්‍රතිපත්තියක් තියෙන පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව මේ සියලු දේවල් පිළිබඳව කතා කරමු විරාමයෙන් පස්සේ. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද 7 වෙනි පැයේ නියෝජනයේ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්මයා එතුමන් සූර්ය බල සුළං හා විදුලි චලන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් ඒ වගේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සුලක්ෂණ ජයවර්ධන මහත්මයාත් අද 7 වෙනි පැයට එකතු වෙනවා. එමෙතුමා දැන් මේ අලුත් අමාත්‍යාංශ දෙනවට කලින් පස්සේදී යමක් කියන්නම තුණා. දැන් මම ඔබතුමාට පෙන්වන්නේ මේ ඉතිහාසයේ ටෙන්ඩර් කරපු දේවල් වලට කොච්චර කාලයක් ගිහිලා තියෙනවද කියලා. කියන්නේ 2017 එක තාමත් ප්ලාන්ට් ටික සම්බන්ධ කරනවා. 18 එකත් එවගෙන අවුරුදු 4ක් 5ක් විතර. ඒතකොට මේකෙදි වෙන ඇත්ත කාරණේ මොකද්ද? 2017 අපේ සැලැස්මට එනවා පුනර්ජනනීය බලශක්තිය මගින් මෙගාවොට් 60ක් ගන්නවා කියලා. හැබැයි මේ 60 එකතු වෙන්නේ නැහැ 2017. මොකද්ද වෙන්නේ? මේ 60 කොහෙන්ද ගන්නෙ? 60 ගන්න වෙන්නේ තෙල් බලාගාරවලින්. කියන්නේ ප්‍රයිවට් IPP වලින් තමයි ගන්න වෙන්නේ. ඔය කියන විදුලි මාෆියාව කියලා කියන්නේ. දැන් 60ක් මේ පාර ෆයිල් එකට එනවා. 60ක් පොතේ වැටෙනවා. පුනර්ජනනීය බලශක්තිය මගින් 60ක් එකතු වෙනවා කියලා. හැබැයි 2017 එකතු වෙන්නේ
එහෙනම් මේ අඩුව පුරව ගන්න වෙන්නේ తాවකාලිකව අර වැඩි මුදලට ගන්න කාගේ හරි බලාගාරකින්. ඉතින් මේවයි ගත්තාම නේද ඔබතුමාලා සහ මේ රට විශ්වාස කරනවද අමාත්‍යවරයා විදිහට මගේ වගකීම වෙන්න ඕනේ පොතට මේ වගේ ටික දාලා ඒක එකතු වෙන්නේ නැති වුනහම අර පුද්ගලික ඩීසල් බලාගාරකින් විදුලිය ගන්න එකට උදව් කරන එකද මගේ වගකීම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම පුනර්ජනනීය භාෂාක්තිය එකතු වෙන කරන් පුළුවන් ක්‍රමවේදය හදන එකද කියන එක තමයි මගෙන් අහන්න දෙන ප්‍රශ්නේ මේ සීළු දෙනාගේ. මගේ යුතුයකම වෙන්න වගකීම වෙන්න ඕනේ මේ මාෆියාවට උදව් කරන එකද මේ මාෆියාවත් එක්ක හැප්පෙන එකද? පැහැදිලි. මම නම් සාමාන්‍යයෙන් මාෆියා ගැන කියලා කියන්නේ නැහැ. මොකද ඇත්ත කතාව ගත්තොත් නේද මේ මාෆියාව කියන එක බොරුවන්නේ. අය බොහොම ලස්සන වචනයක් මේ මාෆියාව කියන්නේ. ඔයාගාව සහ මේ ආයතනය තුල යම්කිසි වැරදි වැඩක් වෙනවා නම් උකට මාෆියාව කියලා හරියන්නේ නැහැ. ඕක ඉවරක් කළා දාන්න ඕනේ. ඉවරක් කරන්න ඕනේ. ඒ කියන වැරදි වැඩේට නිවැරදි උත්තරයක් හොයන එකනේ. අර දැන් බොහොම ලේසි මේකේ මාෆියාවක් තියෙනවා, ඩීසල් මාෆියාවක් තියෙනවා, මේක හරි අමාරුයි කිය ඉන්න පුළුවන්. මගේ නම් වගකීම වෙලා තියන්නේ. මම නම් පුරුදුලා තියන්නේ මේ ලස්සන වචනෙත් එක්ක කී මාධ්‍යට ගිහිල්ලා වීරෙක් වෙන එක නෙමෙයි. මෙන්න මේ කියන වැරද්දට උත්තරයක් හොයලා මේ ආයතනය නිවැරදි කරන එක, මේ අඩුපාඩු හදන එක, රට වෙනුවෙන් මේ තීන්දුව ගන්න එක. ඒ වෙනුවෙන් මම බැනුම් අහන්න ලෑස්ති, අවලාද අහන්න ලෑස්ති. තව ඒක දේශපාලනික වෙන්න පුළුවන්, පුද්ගලික වෙන්න පුළුවන්. හැබැයි අපි මේ විදිහට මේවා හැප්පුන් නැත්තම් නේද අපිට මේ රට වෙනස් කරන්න බෑ. අපේ දරුවන්ටත් සිද්ධ වෙනවා අවසානයේ මේ වගේම තැනක ඉන්න. හොඳයි. ඔබතුමා ඔය කියන විදිහට දැන් විශේෂයෙන්ම දැන් ටෙන්ඩර් කැඳවනවා. හැබැයි මේ දේවල් සක්‍රියව මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද්ද වැරද්ද? දැන් ඔබතුමා මම හිතන්නේ වැරද්ද නිවැරදි කරලා තියෙන අවුරුද්දක් ඇතුළත මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා කියලා. පහුගිය අවුරුද්දවල ඔය විදිහට සිද්ධ වුනේ නැද්ද? මේ පසු විපරමක් තිබෙනද? ටෙන්ඩර් දුන්නාම මේවා හරියට ක්‍රියාත්මක වෙනවද කොහොමද කියලා? නෑ ඒකේ තියෙන ප්‍රශ්නේ තියෙන අපේ ටෙන්ඩර් කරන පටිපාටිය තුල අපිට ඕන එකින් කරන් කතා කරන්න පුළුවන්. දැන් එක ව්‍යාපෘතියක් තියෙනවා 2018 අපි ඉඩමක් දෙන්නම් කියලා අපි ටෙන්ඩර් කරනවා. හැබැයි ඊට පස්සේ අපිට ඉඩම දෙන්න බැරි වෙනවා. ඊළඟට ඒ ඉඩමත් එක්ක තව ඉඩමක් අපි දෙනවා. ඒ ඉඩමත් එක්ක ටෙන්ඩර් කරුට අවශ්‍ය කරන විදුලි බලය නිෂ්පාදනය කරපුවාම ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන ට්‍රාන්ස්මිෂන් එක මේක අපිට ගහන්න බෑ කියලා අපි කියනවා. මොකද මේකට පුද්ගලික ඉඩම් වලට අවසර ගන්න ඕනේ මේ දේවල් කියලා. ඒ කියන්නේ අපි ඒකට ටෙන්ඩර් කරලා තියෙන්නේ මේක කොහොමද සම්බන්ධ කරගන්නේ? මේ ඉඩම් පවර ගන්න පුළුවන්ද? මේ කිසි දෙයක් සමහරවල්ලාට දන්නේ නැතුව තමයි අපි ටෙන්ඩර් කරලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි මම මේ කතා කරපු ටෙන්ඩර්ස් ටික ගත්තොත් එහෙම මේ ටෙන්ඩර් වල තියෙන්නේ අපි ඉඩමක් හොයාගෙන නැහැ, ඉඩමක් බලලා නැහැ. අපි ඔහේ නිකන් ටෙන්ඩර් කරනවා. දැන් මෙගාවට් 150ක් අපි ගත්තාම මේ මෙගාවට් 150 මෙගාවට් 72කට විතරයි අපේ ටෙන්ඩර් ප්‍රදානය කරන්න පුළුවන්කම ලැබුණේ. ඒතේ අපි දැන් ටෙන්ඩර් අපි ප්‍රදානය කරපු හද්දයක් තියෙනවනේ. මේ 72නුත් විශාල පිරිසක් අද වෙනකොටත් ඉඩම් හොයනවා. ඇත්තටම මට කනගාටු නම් අපි මේ ටෙන්ඩර් එක අවෝඩ් කරලි වෙලා පත්‍රය බලනකොට ඒ අපේ ටෙන්ඩර් අවෝඩ් ගත්ත එක ආයතනයක් ඉඩම් හොයලා පත්‍රය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. කියන අපිට අපි රැවටලා තියෙන්නේ. අපි ටෙන්ඩර් එක අවෝඩ් කරලත් ඉවරයි. මොකද අපි ටෙන්ඩර් එක අවෝඩ් කරන්න කලින් ඉඩම පිළිබඳව සහතිකයක් මේ සේරම බලනවා. ඒ බලලා අවෝඩ් කරාට පස්සේ සති දෙකකින් විතර පත්‍රය වැටෙනවා. අහවල් කම්පැනිට අහවල් තැන් වලින් ඉඩම් අවශ්‍යයි කියලා. දැන් ටෙන්ඩර් ක්‍රියාවලියේදී ඔය කටයුතු පිළිබඳව අධීක්ෂණයක් වෙන්නේ නැද්ද? අපි කියන්නේ දැන් ව්‍යාපෘතියක් පටන් ගන්න යනකොට ශක්්‍යතා දිනයක් කියලා දෙයක් සිද්ධ කරනවා. දැන් ওই වගේ කාරණාවල් සිද්ධ වෙන්නේ නැද්ද? මේ අධීක්ෂණය කරලත් තමයි අපි රැවටලා ඉන්නේ. මේ ක්‍රමවේදයේ තියෙන අඩුපාඩුවක්. ඒ නිසා තමයි අපි ටෙන්ඩර් කරන ක්‍රමවේදයත් අපිට වාසියක් ගන්න පුළුවන්, රට්ට වාසියක් ගන්න පුළුවන් විදිහට අපි වෙනස් කරලා තියෙනවා. දැන් නැත්නම් අපි ගත්තොත් එහෙම අපි මෙගාවොට් 500ක් පමණ පහුගිය අවුරුදු 10ක් තුල ක්‍රියාත්මක නොවෙච්ච යම් ආයතනවල හිර වෙලා තිබිච්ච සුනත්ති බල ශක්තිය අධිකාරියේ, විදුලි බල මණ්ඩලයේ, පරිසර අමාත්‍යාංශයේ, වනජීවි අමාත්‍යාංශයේ මේ හැමතැනම ගිහලා හිර වෙලා තිබිච්ච මෙගාවොට් 500ක් අපි මේ වෙනකොට ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න ඒ හිර වෙලා තිබිච්ච ටික අපි ක්ලියර් කරලා දුන්නා. මේ අවුරුදු 10ක මම මේ කතා කරන්නේ. මගේ කාලේ නෙමෙයි ආණ්ඩු ගණනාවක, ඇමතුරු ගණනාවක කරන්න බැරි වෙච්ච ටික අපි දැන් ලෙහලා තියෙනවා. කැබිනට් අනුමැතිය අරගෙන ඒ අය සඳහා අවශ්‍ය කරන සියලුම අපි සහයෝගයන් ටික අපේ පැත්තෙන් දීලා
අපි ඒ ටිකත් ක්ලියර් කරලා තියෙනවා. හොඳ. ඔය ඔබතුමා කියන කතාව ඇතුළේ විශේෂම දැන් ඔබතුමා සඳහන් කළා දැන් මගේ කාලේ වෙච්ච දෙයක් නෙවෙයි. දැන් ඇමතුමා දැන් ඔබතුමා වැඩක් බාර අරගෙන තියෙනවා. මේක පැහැදිලිව කරලා පෙන්වන්න ඕන කියන අවශ්‍යතාවය වුණා ඔබතුමාට තියෙනවා රටේ ජනතාව වෙනුවෙන්. දැන් ඇමතිවරු මාරු වෙනකොට රටේ ආණ්ඩු මාරු වෙනකොට අපේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. දැන් ඔබතුමන් මේ සිද්ධ කරන ක්‍රියාදාමයේ තවත් ඇමති කෙනෙක් ආවම මේක වෙනස් වෙයිද? නැත්නම් තවත් රජයක් ආවම මේක වෙනස් වෙයිද? රටේ ජනතාවගේ මහජන මුදල්. මගේ කාලය තුන නැත්නම් අපිට තාමත් පැහැදිලිව කියන්න පුළුවන්. අද මේ රටේ ඇමතුරු ගැන තියෙන විශ්වාසය පිළිබඳව මම කතා කරන්නේ නැහැ. හැබැයි මම මගේ පැත්තෙන් මම විශ්වාසයක් තියෙනවා. මගේ පැත්තෙන් මට පොරොන්දුවක් දෙන්න පුළුවන්කම තියෙනවා. අපේ පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රය පිළිබඳව අපේ සුනේත්ති බලශක්ති අධිකාරියේ කලින් තිබිච්ච අඩුපාඩුකම් මේ සියල්ලම අපි නිවැරදි කරලා අලුතෙන් ඇමතිවරයෙකුට අලුතෙන් රජයකට ආයි වෙනස් කරන්න නොහැකි වෙන විදිහට කොහොමද රටේ බලශක්තිය එකතු කිරීමේදී සුනේත්ති බලශක්ති අධිකාරිය වැඩ කරන්න ඕන කියන ඒ ක්‍රමවේදය අපි හදලා දැන් තියෙනවා. ඒක ආයි කාටවත් අපි ඉතුරු කරන්නේ නැහැ. ඇවිල්ලා හදන්න. මොකද මේක මේ වෙලාවේ කරොත් තමයි හරි වෙන්නේ. ඒ නිසා අපි අවශ්‍ය සියලු වෙනස්කම්. මොකද සුනේත්ති බලශක්ති අධිකාරිය ගත්තොත් නදින් මේක හැදුවේ 2007 හැදුවේ ආයෝජකෙක් ආපුවාම ඒ ආයෝජකයාට එක තැනකින් මේ සියලු අවසරයන් ටික ගන්න තමයි මේක හැදුවේ. හැබැයි 2007 හදපු ආයතනය අද 2021 නේ. දැන් මේ ආයතනය one stop shop එකක් විදිහට වැඩ කරා නම් අර මම අර කිව්ව කලින් පහුගිය අවුරුදු 10ක් තුල කරන්න බැරි වෙච්ච කියන වැඩ තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑනේ. ඔව්. එනේ ඒ කියන්නේ one stop shop එකක් කියලා අපි හැදුවා. හැබැයි ක්‍රියාත්මකුන් නැහැ. හැබැයි අද අපි අලුත් ක්‍රමවේදය හදලා තියෙනවා. අපි ගාවට ආයෝජකයෙක් ආපුවාම සති දෙකක් ඇතුළත එයා ඉස්සරහට යනවද නැද්ද කියන එක අපි තීන්දුව කරනවා. හොඳ. ඒ වගේ මේ තීන්දුව කරාට පස්සේ එයාට අපි අවසරය දෙනකොට අපි විසින් අර සියලුම ආයතනවල අවසරය අරගෙන අපි one stop shop එකක් විදියට එයාට අවශ්‍ය කරන සහතිකය අපි දෙනවා. ඒ නිසා මේවැනි වෙනස්කම් ටික අපි දැනටමත් අපි කරලා තියෙනවා. ඒවා මේ කරන්නම් කියනව නෙමෙයි නාදි දැන් වෙනකොට කරලා තියෙනවා. හැබැයි එක පැත්තකින් මගේත් අඩුවක් තියෙන වෙන්න පුළුවන්. අර ගොඩාක් කට්ටිය කරන වැඩේ පොඩ්ඩයි ලොකුවට ප්‍රචාරය දෙනවනේ. හැබැයි මගේ වැඩේ වෙලා තියෙන්නේ මට ප්‍රචාරය හොයන්නට වඩා මේ වැඩ ටික කරන එක තමයි මගේ වගකීම වෙලා තියෙන්නේ. ඒ නිසා සමහර ලාවට ප්‍රචාරය නොදෙන එකත් දුමින් දෙක අඩුවක් වෙන්න පුළුවන්. හොඳයි. අතර මේ සුනීත්ති බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉන්න දැන් ඇමතුමා කිව්වා වගේම මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් රටක් විදිහට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන ඕනේ. ඒක ප්‍රතිපත්තියක් අවුරුදු ගාණක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නොවුණු එකේ ඵල විපාක අපි දැන් විදින ඔබතුමන්ලට අපි කියන්නේ පවට කරගහන්න වෙනවා කියලා මේ පවට කරගහන්න වෙලා තියෙනවා කොහොම වුණත්. දැන් මොකද්ද සුනීත්ති බලශක්ති අධිකාරියේ ප්‍රතිපත්තිය මේ රටක් විදිහට පුනර්ජනනීය බලශක්තිය ඉස්සරහට යන මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඔව්. අපේ ගරු අමාත්‍යතුමා පැහැදිලි කළා විශේෂයෙන්ම සුනීත්ති බලශක්ති අධිකාරියේ විදිහට මේ රටේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම, නියාමනය කිරීම ඇතුළු කාරණා ගණනාවක වකීම් පැවරලා තියෙන ආයතනයක්. මේ ආයතනයේ විදිහට අපි රාජ්‍ය ප්‍රතිපත්තිය විශේෂයෙන්ම 2030 වර්ෂයේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභෝවලින් සපයා ගැනීමේ අවශ්‍යතාවය එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වෙනවිටත් ගනිමින් ඉන්නවා. අපි හඳුනාගෙන තිබෙනවා මේ රටේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභෝවයන් ඒ ඇසෙස්මන්ට් එක එහෙම නැත්නම් ඒ ගණනය කිරීම කරලා තිබෙනවා. ඒ වගේම විශාල පරිමාණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභෝවයන් සංවර්ධනය කිරීමේදී ඒ අවශ්‍ය කරන අනුමැතීන් ලබා ගැනීම, ඒ අවශ්‍ය කරන ඉඩම් ලබා ගැනීම. මොකද ආයෝජකෙක් අමාත්‍යතුමා පැහැදිලි කරා වගේම තමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වන ප්‍රමාදයන්ට බොහෝමයක් හේතු වෙනවා ඉඩම් ලබා ගැනීම, අනුමැතීන් ප්‍රමාද වීම මෙවැනි කාරණා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අනුමැතීන් සියල්ල ලබාගෙන ඒ වගේම අවශ්‍ය කරන ඉඩම් ලබා දීලා මේ කටයුත්ත ක්‍රියාත්මක කර. එතකොට එන ආයෝජකයට එහෙම නැත්නම් ව්‍යාපෘති සංවර්ධකයට තියෙන්නේ ව්‍යාපෘති සංවර්ධනය කිරීම පමණයි. එයාට අවශ්‍ය වෙන්නේ නැහැ අනුමැතිය ලබා ගැනීමට රාජ්‍ය ආයතන වලට යාමට. ඒ වගේම ඉඩම් ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු ඒ සියල්ල අපි ක්‍රියාත්මක කිරීමේ කටයුත්තක නිරත වෙනවා. ඒ වගේම අනුමැති ලබා ගැනීම විශේෂයෙන්ම අපේ ආයතනය 2007 ඔක්තෝබර් 1 වෙනිදා උපන්දිනේ පහුවනේ දැන් දවස් කිහිපයකට කලින් පළවෙනිදා ස්ථාපිත කිරීමේදීත් අරමුණු වෙලා තිබිලා තියෙන්නේ. අරමුණු වෙලා තිබිලා තියෙන්නේ මේ සියලුම අනුමැතීන් ලබාගෙන මේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීම. ඉතින් ඒ කාරණාවත් එක්ක අනුගත වෙමින් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ මේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින. ඒ වගේම අපි
දැනට ක්‍රියාත්මක කරන්න සකස් කරගෙන යනවා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ආයෝජකයන්ට ව්‍යාපෘති සංවර්ධකයන්ට ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමට ඒ කටයුත්තේදී බලාපොරොත්තු වෙන්නේ අයව ඒ කාලය නාස්ති කරමින් හෝ ඒ ආයෝජකයන්ව දුෂ්කරතාවයට පත් වෙන ආකාරයේ වළක්වාගෙන මේ කටයුත්ත ක්‍රියාත්මක කරන. ඉතින් ඒ වගේ කාරණා එක්ක බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ රජයේ ප්‍රතිපත්තියත් එක්ක ලබාගෙන තිබෙන ඉලක්කය අපිට සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවි කියලා. හොඳයි. අපිට මොහොතක් දෙන්න අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් වසර 2030 වන විට පුනර්ජනනීය බල ශක්තියෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවක්. මේ තමයි අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පය. අපි දැක්කතුමන් ජගත් මහා මණ්ඩලය අමතන කොටත් මේ බව සඳහන් කළා. 70%ක් පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයෙන් තමයි විදුලිය අනාගතයේදී ශ්‍රී ලංකාවේ උත්පාදනය වෙන්නේ කියලා වසර 2030 වන විට. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එමතුමා මේ දැන් මේ වියදම් අධික ක්ෂේත්‍රයක් වියදම් වැය වෙනවා. හැබැයි මේ ලැබෙන ඵල ප්‍රයෝජන අපිට නෙමෙයි අපේ අනාගත පරපුරට දරු පරපුරට හිමි වෙන්නේ. මේ දේවලුත් එක්ක විවිධ චෝදනා අවලාද නැගෙනවා, දොස් කියනවා. මේ දැන් යන ගමන නවත්තන්න උත්සාහ කරන මේ අභියෝග ජය ගන්න සූදානම් කොහොමද? අභියෝග ජය ගන්න පුළුවන්කම තියෙනවා ජීත් ඒත් එක්ක මම ඔබතුමාට මම යම් යෝජනාවක් කරන්න ඕනේ. දැන් මේක අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක්. එහෙම නැත්නම් එතුමාගේ මතය කියලා කියන එක මම නම් ඉල්ලීමක් කරන්න මේක කියන්න එපා කියලා. මොකද මේ හැමදේම දේශපාලනීකරණය වෙනවනේ. රටේ ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ මේ ආණ්ඩුව ගන්න තීන්දුව තමයි රටේ තීන්දුව වෙන්න ඕනේ. මේ 70%ක් පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීම ජනාධිපතිතුමාගේ යෝජනාවක් වෙන්න බෑනේ. එතුමා තමයි යෝජනා කරන්නේ. හැබැයි එතුමා යෝජනා කරාට පස්සේ මේක අපේ යෝජනාවක් වෙන්න ඕනේ. රටේ යෝජනාවක්. දැන් ඔබතුමා දකින්නද මේ ඇඩ් එක අපි දානකොට මේ 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් කොහොමද අපි විදුලිය එකතු කරගන්නේ කියලා අපි ආයෝජකයන්ට ආරාධනා කරලා තියෙනවා. මේ ආරාධනාව ගත්තොත් එහෙම මේ ඇඩ් එකේ අපි කාගේවත් මූණු දාලා නැහැ. ඇයි මේ දාලා නැත්තේ? අද මේ රටේ හැමදේම දේශපාලනීකරණය වීම තුළ හොඳ දෙයටත් පක්ෂ වෙන්නේ නැහැ විරුද්ධ මතවාදයක් හිටියොත්. හැබැයි අපට ඕනකම තියෙන්නේ මොකද්ද? අපට ඕනකම තියෙන්නේ රටක් විදිහට මේ ගොඩනගන්නනේ. මම හැමදාම කරන තර්කයක් තමයි දේශපාලනය කරව මැතිවරණයකදී කවුරු හරි පක්ෂයක් දින්නට පස්සේ ඒක රටේ මතවාදයක් විදිහට අරගෙන අපි හැමෝම මේ කොටස්කාරයෙක් පවුම්කාරයෙක් වෙමු. ආයි පාරක් මේක හොඳ නැත්තම් ඡන්දෙකදී වෙනස් වෙමු. ඡන්දෙකදී මේක පරද්දමු. හැබැයි දැන් මේ වෙලාවේ අපේ වැඩේ මොකද්ද වෙන්න ඕනේ? හොඳ දේට රටක් විතර අපි එකතු වෙන්න ඕනකම තියෙනවනේ. නේ? හැබැයි අපේ පුරුද්ද වෙලා තියෙන්නේ දේශපාලන වශයෙන් හැමතිස්සෙම හිතනවා ඡන්දෙට මැතිවරණයක් තිබුණාම දිනන්නත් හදනවා. බැරි වෙලා හරි පෙරදුනොත් පෙරදිච්ච දවස් ඉඳන් දිනපු එකයි කකුලෙන් අදිනවා. මේ රටක් ගොඩ යයිද? රටක් ඉස්සරහට ගෙන යන්න පුළුවන්ද? වෙන රටවලයි මේ ඉස්සරහට යන්නේ. අපිට තියෙනවා රටක් ගැන හැඟීමක් තියෙනවා. රටක් විදිහට නැගිටින්න ඕන කෙනෙක් තියෙනවා. අපේ රටේ අද එක්කෝ කියන්නේ. අද අපි කොවිඩ් ගත්තත් හැම ප්‍රශ්නෙම ගත්තත් මේ හැමදේම දේශපාලනිකවනේ බලන්නේ. ජීවිතේට බලනවාද මේක රටක් විදිහට අපි හැමෝම එකතුලා මේ ගමන යන්නේ කොහොමද කියලා? සියලුම දේශපාලඥයෝ දේශපාලනිකව හිතන්නේ. සියලුම රටේ පුරවැසියෝ ටික දේශපාලනිකව හිතන්නේ. ඉතින් මෙහෙම කොහොමද රටක් ඉස්සරහට ගෙනියන්නේ? දෙයයන් ආන්සරවත් බෑ මේ රට ඉස්සරහට ගෙනියන්න මේ වගේ බෙදුනොත්. ඒ නිසා අපි එකතු වෙන්න ඕනේ. ඉතින් ඔබතුමාලා කිව්වාගේ මේ අභියෝගය අපිට ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි බොහෝ සැලසුම් හදලා තියෙන්නේ. සමහර වෙලාවට නේද අපි මේ කරන දේවල් සමහරකට රිදෙන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නැහැ. රටක් හදනකොට රටක් වෙනස් කරනකොට මේ සියල්ලම සතුටු කරගෙන අපිට කරන්න පුළුවන් කමක් නෑ. හැබැයි රට වෙනුවෙන් හොඳ දේ කරන එක තමයි මම හිතන්නේ මගේ වගකීම වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ගත්තොත් නේද දැන් සුනේත්ති බලශක්ති අධිකාරිය එක්ක මම හිතන්නේ ව්‍යාපෘතිය 4000ක් 5000ද රෙජිස්ට්‍රේෂන් ගත්තොත් ඒ වගේ විශාල රෙජිස්ට්‍රේෂන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ රෙජිස්ටර් වෙලා ඉන්න අයගේ සමහර වෙලාවට ඉඩමක් නැහැ, මුදල් නැහැ. ඉතින් හැමෝම දන්න විදිහට එක එක ආණ්ඩුවලදී එක එක ඇමතිවරුන්ගේ හිතවත්කම් මත ඒ ආණ්ඩුවේ අවශ්‍යතාවය මත බොහෝ අය නිකන් කොල කැල්ලක් දීලා අපි ගාව රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඉතින් මට මේ කට්ටියත් එක්ක පුළුවන් ද පුනර්ජනනීය බලශක්තිය එකතු කරන්න? ඒ නිසා අපි ඒ ක්‍රමවේදයක් දැන් වෙනස් කරලා තියෙනවා. කොහොමද හරියාකාරව රෙජිස්ටර් වෙන්න ඕනේ? රෙජිස්ටර් වෙනකොට ඉඩමක් තියෙන්න ඕනේ. ඒ සඳහා ආයෝජනය කරන්න මුදල් තියනවායි කියන එක අපිට ඔප්පු කරන්න ඕනේ. මොකද මම මේ කරන වැඩේ මට කරන්න පුළුවන් කමක් නැහැ
අර හැමෝටම සාධාරණයක්. එහෙම නැත්නම් අර මේ හැමෝටම අවස්ථාවක්. දැන් පුනර්ජනනීය බල ශක්තිය එකතු කරන්න පුළුවන් කට්ටියනේ මම ලං කරගන්න ඕනේ කමද? මේ කවුද ලං කරන්න පුළුවන් වෙන්න ඕනේ? ඒ අයට ඉඩමක් තියෙන්න ඕනේ. ආණ්ඩුවේ හෝ පුද්ගලික ඉඩමක් තියෙන්න ඕනේ. ඒ සඳහා මූල්‍යමය ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේ අපි බොහෝ වෙනස්කම් කරනවා. ඉස්සරහටත් දැන් මෙහෙ වුණාම තවත් සමහර ලාවට අවලා දෙන්න පුළුවන්. තවත් මඩ ගන්න පුළුවන්. හැබැයි මගේ වගකීම වෙන්නේ මං හිතන්නේ මේ රටට අවශ්‍ය දේ කරන එක මිසක් කියන ගහන මඩවලට ඒවට ඔරොත්තු දෙන විදිහට ඉන්න කරන්නේ නෙමෙයි. හොඳ. අතර සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සුලක්ෂණ ජයවර්ධන මහත්මයා මේ දැන් ලෝකයක් විදිහට ප්‍රවණතාව තියෙන්නේ ගෝලීය උෂ්ණත්වය අවම කරගනිමින් මේ දේවල් පරිසර හිතකාමීව සිද්ධ කරන එක. අපේ රටත් දැන් මේ ක්‍රමයට යන්න ඕනේ. දැන් පහුගිය කාලේ පුරාම අපි දැක ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර මේ දේවල් ඉදි වෙනවා සහ ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. දැන් මේ අභියෝගයන් එක කොහොමද අර ගෝලීය ඉලක්කයට යන්නේ? ගෝලීය ඉලක්කය සම්බන්ධව සාකච්ඡා කරනවා නම් විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපි COP21 සමුළුවේදී පැරිස් නුවර පැවති 2015 වර්ෂයේ COP21 සමුළුවේදී ගෝලීය උණුසුම් වැඩිවීම සහ ඒ පිළිබඳව අවශ්‍ය කරන ඉලක්කයන් එක් එක් රටවල් විදිහට ලබා දීමේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න නියමිතව තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවත් ඒ කටයුත්තට අනුගත වෙලා ඒ ඉලක්කයන් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒක නැවත වතාවක් සමාලෝචනයට ලක් කරලා විශේෂයෙන්ම මුල් අවස්ථාවේදී අපේ ඉලක්කයන් උනේ අපේ 2013 වර්ෂයේ සිට පැවති මම මේ කතා කරන්නේ විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව 2013 වර්ෂයේ පැවති දිග්කාලීන ජන සැලැස්මට සාපේක්ෂව 4%ක කාබන් විමෝචනයන් අඩු කර ගැනීමට ඉලක්ක කරලා තිබුණා ස්වේච්ඡාවෙන්ම. ඒ අනුව අපි අපේ කැපවීම එහෙම නැත්නම් කමිට්මන්ට් සකස් කරගෙන තිබුණා. ඒ වගේම තවත් 16%ක ප්‍රමාණයක් කන්ඩිෂනල් එහෙම නැත්නම් කොන්දේසි සහිතව වෙනත් ආයතන රටවල් ජාත්‍යන්තරය අපිට උදව් කරනවා නම් සහයෝගය දෙනවා නම් ක්‍රියාත්මක කරන්න එකඟ වෙලා තිබුණා. ඊට පසුව මේක නැවතත් සමාලෝචනයට ලක් කරා 5%ක කාබන් විමෝචනයන් අඩු කර ගැනීමට අපි ස්වේච්ඡාවෙන්ම ඊළඟට 20%ක ප්‍රමාණයක් කොන්දේසි සහිතව. නමුත් අපි මේ ගමන් කරන පුනර්ජනනීය බලශක්ති ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමදී මීට වඩා වැඩි ප්‍රමාණයකින් අපිට අපේ බලශක්ති සම්බන්ධ එහෙම නැත්නම් විදුලි ජනනය සම්බන්ධ වන කාබන් විමෝචනයන් අඩු කරගැනීමේ හැකියාව තිබෙනවා. මොකද අපි ජාතියක් වශයෙන් මේ බලපෑමට ලක්වන රටක්. ඒ පාරිසරික වෙනස් වීම අපිට පහුගිය කාලය තුල අත්විඳින්න ලැබුණා. වර්ෂාපතනයේ අධික වර්ෂාපතනයේ සමහරවිට නියන්තයිත තත්ත්වයන්, ඒ වගේ ඉඩෝරයන්, ඒ වගේ කාරණා එක්ක අපි මේ බලපෑමට ලක්වන දේශයක් විදිහට තියෙන. අපි දන්නවා ග්ලෝබල් ක්ලයිමේට් ඉන්ඩෙක්ස් එක සැලකුවොත් ජර්මනියේ ග්‍රීන් වොච් කියන ආයතනය සකස් කරන ඒ ඉන්ඩෙක්ස් එකේ අපි පහුගිය 2019 වර්ෂයේ වගේ හිටියේ 4 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ නරක තැනක හිටියේ. නරක කියන්නේ අපි බලපෑමට ලක්වන රටක් විදිහට තමයි. නමුත් පහුගිය වර්ෂයේදී ස්වභාවික ආපදාවන් ටිකක් අඩු වෙච්ච නිසා අපි නැවතත් 30 වෙනි ස්ථානයේ වගේ රැඳිලා තිනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි හොඳ තැනකට ඇවිල්ලා කියලා. මොකද කොයි වෙලේ හරි මේකේ බලපෑම අපිට දැනෙනවා. අනිවාර්යයෙන් මේ නිසා මේ ගෝලීය වශයෙන් තියෙන ඉලක්කය තමයි ගෝලීය උණුසුම අඩු කර ගැනීම. ඒකෙදී කාර්මික විප්ලව සමයේ පැවති තත්ත්වයට සාපේක්ෂව සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ නොයාමට තබා ගැනීමට සියලුම ජාතීන් ඒ කටයුත්තට අනුගත වෙලා තියෙනවා. ඉතින් අපි ජාතියක් විදියට රටක් විදියට මේ කටයුත්තට පුනර්ජනනීය බලශක්ති හඳුන්වා දෙමින් මේ සැලසුම් නිසි ආකාරයට ක්‍රියාත්මක කරමින් අපේ ඉලක්කයන් සාක්ෂාත් කරගන්න ගමන් ජාත්‍යන්තරයට අපි දීලා තියෙන එකඟතාවයන්ට අනුගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සහ ඒ කටයුත්තේ ක්‍රියාත්මක වීම පවතිනවා. හොඳයි. ඔබතුමා අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න හිතුණා දැන් මේ අර අපි කතා කරනකොටත් ඔබතුමා කිව්වා දැන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කඩාවැටීමක් වුණොත් වාසි ගන්න බලන් ඉන්න පිරිස වැඩි. දැන් පහුගිය කාලේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම හරහත් අපි දැක්ක අර ඔබතුමා කිව්වේ මාෆියාවක් සිද්ධ වෙනවා. මේ දේවල් වෙනවා. හැබැයි ඉලක්කයක් තියෙනවා. 2030 වෙනකොට 70%ක ඉලක්කයක් තියෙනවා. මේ ඉලක්කයට යන්න සූදානම් දේ අභියෝග බාර ගන්න සූදානම් දමාත්‍යංශයක් විදිහට. අපි තාමත් පැහැදිලිව මේ ඉලක්කය කරා යන්න සූදානම් නැතිද? මොකද අපි මේක කියන්නේ අර සමහරු කතා කරනවානේ ඇඟේ හයියට, කටේ හයියට ඒ වගේ. එහෙම කරලා මේ රටක් හදන්න බෑ. හැබැයි අපි ගාව තියෙන්නේ මේ මම කලින් පෙන්නුව පොත ගත්තොත් මේ තියෙන සැලැස්ම අපි හදලා තියෙන්නේ අපි කතා කරන දේ ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන එක පිළිබඳව. වර්ෂයෙන් වර්ෂයට කොච්චර ප්‍රමාණයක් අපි එකතු කරනවද? කොහොමද අපි එකතු කරන්නේ? අපි දැන් ඊයේ පෙරේද අපි සාකච්ඡාවක් තිබුණා
සුනිති බලශක්ති අධිකාරිය ගෙනල්ලා වර්ෂයෙන් වර්ෂයට කොහෙන්ද මේ ප්ලාන්ට් එක එකතු වෙන්නේ? මොන ප්‍රභවයකින්ද මේක එකතු වෙන්නේ? මේ සියල්ලම අපි සැලසුම් හදනවා. ඒ නිසා තමයි මම කිව්වේ අපිට අර මේ පුංචි පුංචි චෝදනාවලට හරි බොරු චෝදනාවලට හරි අපිට කාලය නාස්ති කරනවට වඩා ඊට වඩා කරන්න ගොඩක් වැඩ තියෙනවා මේ ඉලක්කය කරා යන්න. මොකද අපිට 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික විදුලි බල පද්ධතිය පෝෂණය කරනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේක නිකන් ඉන්න පුළුවන් වැඩක් නෙමෙයි. දැන් අපි කිව්වනේ 2017 18 ටෙන්ඩර් කරපුවට මොකද උනේ? ගිය අවුරුදු 5ෙම ප්ලාන් ගිය අවුරුදු 7ක් 8ක් විතර එකම ප්ලාන්ට් එකක්වත් එකතුලා නැහැ. ඊගත් දාන ටෙන්ඩර් එක මේ අකුලා ගන්නවා නැත්නම් රිජෙක්ට් වෙනවා. ආයෝජක එන්නේ නැහැ. ඉතින් මේක ලේසි පාස් වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් අපි තාමත් පැහැදිලිව කියනවා පුනර්ජනනීය බලශක්තිය 70%ක් එකතු කරන එක 2030 දී අපි අනිවාර්යයෙන්ම කරනවා. ඒ වෙනුවෙන් තමයි අද දිනෙත් මේ පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දාලා දේශීය විදේශීය ආයෝජකයන්ට අවස්ථාව දීලා තියෙන්නේ. මට චූටි වෙලාවක් දෙන්න මෙන්න මේ කාරණේදී අපි 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් එකතු කිරීමේ වැඩසටහනේදී අලුත් අපි දේශීය ව්‍යාපාරිකයන්ට අපි ආරාධනා කරනවා. දැන් මෙච්චර කාලයකට පුනර්ජනනීය බලශක්තියත් එක්ක ලංකාවේ ආයෝජකයෝ හිටියේ ව්‍යාපාරිකයෝ හිටියේ බොහොම සුළු පිරිසක්. අපි ආරාධනා කරනවා අද ව්‍යාපාර පිළිබඳවත් යම්කිසි ගැටලු තත්ත්වයක් උදා වෙලා තියෙන නිසා ඒ සියලු ව්‍යාපාරිකයන්ට අලුතෙන් පුනර්ජනනීය බලශක්තිය ගැන හිතලා පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයත් එක්ක රට ඇතුලේ ව්‍යාපාර කරන්න එයාගේ ආයෝජන ගේන්න කියලා තමයි විවෘතව ආරාධනා කරනවා. පැහැදිලි. විදුලි අවශ්‍යතාවය අඩු වෙන එකක් නෙවෙයි එන්න වැඩි වෙනවා. දැන් අමතුමා ඒ වගේම සුලක්ෂණ ජයවර්ධන මහත්මයා කියපු විදිහට දැන් වාර්ෂිකව 105ක අවශ්‍යතාවක් තියෙනවා. වැඩි වෙන අවශ්‍යතාවට ඉල්ලුමට සැපීම සිද්ධ කරන්න සැපීම ලබා දෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒ ආරාධනයත් එක්කම අපි සූදානම් අදට 7 වෙනි පැය අවසන් කරන්න. අද 7 වෙනි පැයට එකතුනේ සූර්ය බල සුලංකා විදුලි ජල විදුලි චලන සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් දුමින්ද දිසානායක මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා සුනිති බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සුලක්ෂණ ජයවර්ධන මහත්මයා. ඔබතුමන්ටත් ස්තුතියි අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වුණාට. රටක් විදිහට රටේ ඉලක්කය 2030 වෙනකොට 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනය සිද්ධ කරන එක. අර ඇමතුමා කිව්වා වගේ මේක ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ රජයේ වැඩපිළිවෙලක් නෙවෙයි රටේ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල සාක්ෂාත් කරගන්න අපි රටක් විදිහට එකතු වෙමු කියන කාරණාවත් එක්කම අපි අද 7 වෙනි පැය මේ විදිහට අවසන් කරනවා. යලිත් ඔබ මුණ ගැහෙන සූදානම් හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.